ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම බුද්ධිධනුකා බේසි. මම උත්පල රත්නායක මුලින්ම සිරස්තල. මුස්ලිම් නීතිය ගැන සාලිගේ ප්‍රකාශයට එරෙහි පැමිණිලි විමර්ශනයට විශේෂ කණ්ඩායමක්. සහල් මිල අර්බුදයක ව්‍යාපාරිකින්ගෙන් අනතුරු ඇඟවීම්. කෙටි විදෙස් සංචාර නිබවා පැමිණෙන පිරිස් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්. පන්සල් යෑම අනිවාර්ය විය යුතු බව අගමැති පුත්තලමේදී කියයි. අපරාධකාලී නායක කෙසෙල්වත්ත දිනුක මරුට කොදෙව් යන්න බෑ කිව් වාස් හිරුට කතා කරයි. නොබෝ දිනකින් දැනගන්න පුළුවන් මොකක්ද හේතුව කියන එක උඩ දෙයියෙක් ඉන්නවා. එතුමා මට උත්තරයක් දෙයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් අසත් සාලි සිදු කළ ප්‍රකාශය පිළිබඳ විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙනවා. මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ මෙරට නීතියට පටහැනිව ක්‍රියා කරන ඕනෑම අයෙකුට එරෙහිව පැකිලීමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවයි. දවසේ පුවත මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් අසත් සාලි මෙම ප්‍රකාශය සිදු කළේ පසුගිය නවවනදායි. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කරද අපි වෙනස් කරන්නේ නැහැ. අපේ නීතිය අපිට, ඔයගලගේ නීතිය ඔයගලන්ට. ඔහුගේ මෙම ප්‍රකාශයට සමාජයෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. ඒ අනුව අදාළ ප්‍රකාශයට එරෙහිව පාර්ශ්ව රැසක් ඉක්ුත් දින කිහිපයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මුලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළා. එවන් පසුබිමක මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍ය රිය අද්මිරාල් සරත් විරිසේකර මහතා ඊයේ මෙලෙස අදහස් පළ කළා. ශරියා නීතිය අනුව එයා ක්‍රියා කරනවා නම් එයා යන්න ඕනේ සෞදි අරාබියට. කොහොමත් එයාව අත්අඩංගුවට අරගෙන එයාගෙන් ඒ කරුණු විමසලා ඒ අවශ්‍ය කරන නීති ප්‍රකාර කටයුතු අපි කරනවා. කෙසේ වෙතත් අසත් සාලි ඊයේ පස්වරුවේ කුරුඳුවත්ත පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා. අපි ඔය කතා කරන්න අපි එන්නම් අපි ඇංගිලා නැහැ කියන එක තමයි මගේ ස්ථානාපතිතුමා හම්බුනේ. එයා දන්නවා මම කොළඹ අත මල් පාර තමයි ඉන්නේ කියලා. ඒකම මම අද අවශ්‍ය ඉඳලා ගහනවා ඩිරෙක්ටර් CIDට මාව ඕනේ නම් මම දැන් එන්නම් කියලා කතා කරන්න කෝල් 15ක් විතර මම ගැව්වා. එතුමා ආන්සර් කෙරුවේ නැහැ. අසත් සාලිට එරෙහිව කළ පැමිණිල්ලකට අදාළව පූජ්‍ය අඟුණුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සාක්ෂි ලබා දුන්නා. අපි ඊ රාත්‍රියේ අහිරු නිවුස් වලින් දැක ගන්නට ලැබුවා කොළඹ 7 පොලිසියට ගිහිල්ලා එතන වෙනත් නාටකයක් රඟපානවා. තාම ඉක්මනින් මේ ත්‍රස්තවාදීන් බිහිකිරීමේ අරමුණින් යුතුව වැරදි මතවාදයේ යෙදෙන මේ අසත්සාලි කියන හිටපු ආණ්ඩුකාරවරයාව අත්අඩංගුවට අරගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ නිසි දඬුවම් ලබා දී කියලා අපි බලාපොරොත්තු වෙනවා. අසත්සාලි ආණ්ඩුකාර දුරේ කටයුතු කරන සමයේ සිදු කළ ප්‍රකාශයක් එහිදී මාධ්‍යට ඉදිරිපත් කෙරුණා. මේක තමයි අපිට කෙලවලා ගියේ. මේක අපි දිගින් දිගටම කිව්වා කරන්න එපා. අපි කෝකද එපා කිව්වේ. අපි තව්විජ් ජමාතක එපා කිව්වා. ආණ්ඩුව ඇහුවේ නැහැ. අපි මේ කළු අඳින එක එපා කිව්වා. අපි මිනිස්සු ඇහුවේ නැහැ. අපි මේ මූණ වාන්න එපා කියලා කිව්වා ඇහුවේ නැහැ. මගේ අධ්‍යාපන ලේකම්තුමාට ඊයේ දුන්නා නියෝගයක් සියලුම මුස්ලිම් පාසල් වලට දැනුවත් කරන්න කියලා. නිකාබ් එක ඇඳලා දරුවාට ඉස්කෝලේ එන්න බෑ. දෙවෙනි එක නිකාබ් එක ඇඳලා කිසිම අම්මා කෙනෙකුට පාසල් ඇතුළට එන්න දෙන්නත් එපා කියන නියෝගය මම කරලා ඉවරයි. බලය තියෙන අවදියේ මේ විදියට මුස්ලිම් නීතිය ප්‍රතික්ෂේප කරනවා. හැබැයි දැන් බලය නැති වෙලාවේ අපිට ශරියා එක ඕන මුස්ලිම් නීතිය ඕන කියලා මහ ජනතාව මුලාවට ලක් කරමින් තරුණ පිරිස් අන්තවාදයටද දමන්න මොහු උත්සාහ කරනවා. ඒ නිසා අපි මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ 2.50 වැඩ කරන දේශපාලඥයින්ට රැවටෙන්න එපා. මේ පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් 5 දෙනෙකුගෙන් පමණ සමන්විත නිලධාරී කණ්ඩායමක් මේ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව මෙම කරුණ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ විවිධාකාරයට අදහස් සූමාරුවින් පවතිනවා. ඊට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා. කොළඹ අද පැවති උත්සවකින් අනතුරුව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා. කාටවත් ඕන නීති පාවිච්චි කරන්න බෑ. රටේ අනුමත නීතියක් සම්මත නීතියක් තියෙනවා
නම් ඒ නීතියට අනුව හැම කෙනෙක්ම වැඩ කළ යුතුයි. මේ නීති වෙනස් කරාට පස්සේ ඒක ඔයගොල්ලන්ගේ නීතිය මේක අපේ නීතිය කියලා කාටවත් කටයුතු කරන්න බෑ. එහෙම නීතියට එරෙහිව නීති විරෝධීව කටයුතු කරන ඕනෑම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න අපිට හැකියාව තියෙනවා. ඉදිරියේදී කවුරු හරි රජයේ අනුමත නීති වලට පටහැනිව වෙනත් නීතියකට අනුව කටයුතු කරන්න හැදුවොත් මහජනතාව පොළඹවන්න හැදුවොත් ඒ වගේම වෛරී දේශපාලනය වපුරවමින් මහජනතාව අතර ભેද බින්න කිරීමට ජාතීන් අතර ભેද බින්න කර ඇතිවොත් අපි ඒ අය අත්අඩංගුවට ගන්න කිසිම පැකිලීමක් නැහැ. ඒ වගේම කරු ලේකම්තුමනි තෞහීද් ග්‍රන්ථයෙන් වහපාදයේ ප්‍රචාරය කරන බවට පාස්කෝ කොමිසමෙන් නිර්දේශ කළා තිබුණා. ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. එහෙම තිබියදී අබ්දුල් රාක්ෂික් මහත්මයා පසුගිය දවසට ඒ සාධාරණීකරණය කරමින් ප්‍රකාශ කළා. ඒක ඒ මහත්මයාගේ මතය ප්‍රකාශ කිරීමක් වෙන්න පුළුවන්. නමුත් ඒ මතය ප්‍රකාශ කිරීම හෝ එවැනි ග්‍රන්ථයක් මගින් උගන්වන දේවල් සමාජයේ පැවැත්මට මහජනයා අතර ජාතීන් අතර ආගම් අතර සහයෝගීතාවයට සංහිඳියාවට බාධාවක් වෙනවා නම් ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙනවා. ඔය කියන ග්‍රන්ථය පමණක් නෙවෙයි අපි පසුගිය දවස්වල ආරක්ෂක අමාත්‍යාංශය මාර්ගෙන් විශාල අධ්‍යයනයක් කරා පාසල් පොත්පත් පිළිබඳව. ඉතින් එතනදී අපි දැක්ක සමහර පාසල් පොත්පත්වල බොහොම දරුණු විදිය දේවල් අඩංගු වෙලා තියෙනවා. අන්‍යාගමිකයන් පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය ගැන දරුණු දේවල් ඒ වගේම බොහොම අවධානය යොමු යුතු දේවල් ඇති වෙලා තියෙනවා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නය මේ අධ්‍යාපනය සඳහා නිකුත් කරන පොත්පත් වලට මේ වගේ දේවල් ඇතුළත් වුණේ කොහොමද? ඒවා ඇතුළත් කළේ කවුද? එහෙම ඇතුළත් කළේ කුමන හේතුවක් නිසාද කියන එක. දැන් අපි ඒ ගැන පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. නුදුරේදීම ඒවා ඇතුළත් කරපු අයටත් අපි විරුද්ධව කටයුතු කරනවා. දවසේ පුවත දසනකාන්තී චූර්ණය සහිත ලීවර් ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි. ඇක්ටිවේටඩ් චාකෝල් සමගින් දැන් ඉසුරි නැති ක්ලීන් හේසකට නව ක්ලියර්මෙන් ඩීප් ක්ලෙන්ස්. මේ අතර අසත් සාලි සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. ජාතිවාදය හෝ ආගම්වාදය ඇවිස්සෙන කතා අපි නොකළ සිටීම තමයි වැදගත් වෙන්නේ. යම් යම් කණ්ඩායම් ජාතීන් අතර හා ආගම් අතර ගැටුම් ඇතිවන පරිදි ප්‍රකාශ කරනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. මේ වගේ අමන බුද්ධියක් නැති ජාතිවාදී රෂ්‍යාදුකාරයෝ තමයි යාණ්ඩුව කාලේ මහමැතිවරු කරේ. ඒ කියන්නේ අසස්සාලට වෙනම නීතියක්, රිෂාඩ් බද්රුද්දීන්ට වෙනම නීතියක්, හකින්ට තව නීතියක්, විග්නේශ්වරයන්ට තව නීතියක්. එහෙම නීති හදන්න මේ රටේ බෑ. මේ රටේ එකම නීතියක්, එකම රටක්, එකම නීතියක් කියන එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. අසස්සාලි කියන්නේ බිරිඳකට සීමා වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. ඉතින් මෙයා බලනවා අර මුස්ලිම් නීතියේ තියෙනනේ බහුවිවාහ සංස්කෘතිය. ඒතකොට දැන් අසස්සාලි මහත්තයාට ආසාවෙන් ඇති පුංචි තරුණියක් අරගෙන අවුරුදු 16 පල්ලෙහා තරුණියක් අරගෙන විවාහ කරගන්න. ඒක නිසා තමයි මේ මුස්ලිම් නීතිය ඉල්ලන්නේ. අපේ නීතිය අපිටලු. ඕගොල්ලන්ගේ නීතිය ඕගොල්ලෝ තියාගන්න. හැබැයි මේ නීතිය මේ රටේ නීතිය කරගන්න මේ රටේ මහජාතිය ඉඩ දෙන්නෙත් නැහැ. රටේ ආණ්ඩුව ඉඩ දෙන්නෙත් නැහැ. කවුරු හරි කියනවා නම් මේක පිස්සෙක් කියලා. පිස්සෙක් නම් ගිහිල්ලා දාන්න ඕනේ අංගොඩට. පිස්සෙක් නෙවෙයි නම් අනිවාර්යයෙන්ම ඔහුව නීතිය රැහැනට හසු වෙන්න ඕනේ. හැබැයි ආණ්ඩුවට අපි කියනවා මේක ආණ්ඩුවට ක්‍රියාත්මක කරන්න බැරි නම් එක්කෝ ආණ්ඩුව ඇතුලේ අසත් සාලිලා රිසාඩ් බදුරුදීන්ලා වගේ අය ආරක්ෂා කරන ප්‍රබලයෙක් ඕක ඇතුලේ ඉන්නවා. එතකොට එයා තමයි මේ හැන්ඩල් කරන්නේ. අසත් සාලි කටේ බ්‍රේක් නැතුව ඊරෙක් වෙන්න බොහෝ වෙලාවල් එක එක ප්‍රකාශ කරනවා. ඒක කොහෙත්ම අනුමත කරන්න බෑ. අනිත් පැත්තට පවතින ආණ්ඩුත් ඒ වගේ ප්‍රශ්නයක් තොරම්බල් කර ඇත්ත ප්‍රශ්නේ අට ගහන. දැන් මේ කරන්නේ ඒක තමයි. අසත් සාලි කියන්නේ කවුද? අසත් සාලි කියන්නේ පුතානෝගේ අලුත් පක්ෂයෙන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න හිටපු එකෙක්. අසත් සාලි කියන්නේ ඌරෙක්. ජාතිවාදී ඌරෙක්. අසත් සාලි කියනකොට මේ රටේ නීතිය මට අදාළ නෑ, මට අදාළ සරියා නීතිය කියලා. මේ රටේ සිංහල බෞද්ධයන් හිතනවා ඔක්කොම මුස්ලිම් මිනිස්සු එහෙමයි කියලා. ඒතකොට නිකම්ම ජාතිවාදයක් ඇවිස්සෙනවා. ඒකින්ද අසත් සාලි කියන මේ ජාතිවාදී ඌරව එක්කෝ අධිකරණයෙන් නඩුහලා හිරේ දාන්න ඕනේ. එහෙම නැත්නම් අපේ රටෙන් පිටුවල් කරන්න ඕනේ. අපි කිසිම අන්තවාදී ප්‍රකාශයක් අනුමත කරන්නේ නැහැ. අපේ පක්ෂයේ පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. එක රටක් තුල එක නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි කියන එකට තමයි අපි කෙලින්ම පෙනී හිටියේ. එතුමා කරපු ප්‍රකාශය අපි කිසිලෙසවත් අනුමත කරන්නේ. ඉස්ලාම් අන්තවාදීන්ට ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්න යම්කිසි ප්‍රකාශයක් ව්‍යංගෙන් හරි කරනවා නම් අසත් සාලිද ජොන්ස්ටන් ප්‍රනාන්දුද කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. කාටත් නීතිය එක හා සමානම ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක ක්‍රියාත්මක වෙයි. බැරි වෙලා හෝ අසත් සාලිට පාස්විරිදා ප්‍රහාරයේ සම්බන්ධ කොමිසම් සභා වාර්තාවලේ වැරදිකාරයෙක් බවට පත් වෙලා හිරගත වෙන්න සිද්ධ වුණොත් ඒ බන්ධනාගාරගත වීමට සමාජ පිළිගැනීමක් Tamanගේ ජනවර්ගය තුල සකස් කර ගැනීම සඳහා මුස්ලිම් ජනතාව වෙනුවෙන් Taman පෙනී සිටින බව ඔහු පෙන්වන්න හදනවා. ඔහුව වහාම පුනරුත්ථාපනය කළ යුතුයි. පාස්කු කමිෂන් එක තුලිත් අසත් සාලි පිළිබඳව ලියලා තියෙනවා. ඒ නිසා මම හිතනවා නිත්‍යානුකූලව අසත් සාලිට යම්කිසි පියවරක් ගන්න පුළුවන් නම් ඒක ඉක්මනින් ගන්න කියන එක තමයි අපි ආණ්ඩුවෙන් පොලිසිය බාර ඇමතුමාගෙන් ඉල්ලා සිටින්නේ. මේ අසත් සාලිලා කරන්නේ සාමාන්‍ය මිනිසුන් අන්තවාදයට ගෙනියනවා. අන්තවාදයට ගෙනියලා ත්‍රස්තවාදීන් කරනවා.
රිෂාඩ් බදියුදීන් හිස්බුල්ලා මුජිබ රහමාන් සහ අසත් සාලි යන පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. කොළඹ අද පැවති උත්සවයකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ බලපෑම මත එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන් අධිකරණ අමාත්‍යදුරෙන් ඉවත් කිරීමට පවා කටයුතු කළ බවයි. මේ රටේ වගකීම දරන අධිකරණ ඇමතිවරයා විදිහට වහබ්වාදී දේශකයෝ 500ක් ඇවිල්ලා රට වටේ දේශන පවත්වනවා කියලා කිව්වා. එදා අපේ රටේ එක ත්‍රස්තවාදියෙක් නැහැ කියපු එක වහබ්වාදියෙක් නැහැ කියපු පාර්ලිමේන්තුවේ ගිරිය කඩාගෙන දේශන පවත්වපු රිෂාඩ් බදුරුද්දීන්ගෙන් හිස්බුල්ලාගෙන් මුජිබුර් රහමාන්ගෙන් රාජිද සේනාරත්නගෙන් අපි අද අහනවා. එදා කොරහේ කිඹුල්ලු දකින්න එපා කියලා කියපු මිනිස්සුන් අපි අද අහනවා. එදා පාස්කු ඉරිදා මියගිය ජනතාවගේ ජීවිතවලට ඒගොල්ලෝ වගකීම බාර ගන්නවද කියලා. එදා පාර්ලිමේන්තුවේ හිටියා මුස්ලිම් ඇමතිවරු මන්ත්‍රීවරු 17 දෙනෙක්ගේ කණ්ඩායමක්. ඒ 17 දෙනාගේ කණ්ඩායමේ දාගමැතිට බල කරා විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය ධූරෙන් ඉවත් නොකළොත් අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා. මුස්ලිම් ජනතාවගේ ඡන්ද අහිමි වෙයි කියලා තියෙන බය නිසා එදා රනිල් වික්‍රමසිංහට සිද්ධ වුණා අන්තවාදී ජාතිවාදී මුස්ලිම් මන්ත්‍රීවරු 17 දෙනාගේ නියෝගය ක්‍රියාත්මක කරලා මාව ඇමති මණ්ඩලයෙන් ඉවත් කරන්න. මේක මෙහෙව්වේ රිෂාඩ් බදුද්දීන් කියලා මම දැනුත් කියනවා. මේක මෙහෙව්වේ හිස්බුල්ලා කියලා මම දැනුත් කියනවා. මේ ත්‍රස්තවාදීන් ආරක්ෂා කරේ මුජිබුර් රහමාන් කියලා මම දැනුත් කියනවා. ඒ වගේම එදා ත්‍රස්තවාදීන් වෙනුවෙන් පොලිසියට බලපෑම් කරුවේ අසාඩ් සාලේ කියලා මම දැනුත් කියනවා. එහෙනම් මොකද්ද මේක හොයාගන්න පොලිසියට තියෙන ප්‍රශ්නේ? පොලිසියට ඒ තරම්වත් තේරෙන නිලධාරියෙක් නැද්ද? ඒක නිසා මේක පොලිසිය මුලින් ඉඳලම වගකීම් පැහැරහැරපු කාර්යයක්. එදා පොලිස්පතිතුමා Tamanට කරන්න බැරි වගකීම බාරගත්තා. මම විරුද්ධ වුණා. අද මොකද වෙලා තියෙන්නේ? එදා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මංගෝක බාර ගන්න එපා, ජනාධිපතිතුමාට එක්ක බාර දෙන්න එපා. බාරගත්තා. මොකද උනේ? සමහරු කියනවා මාධ්‍යයට ඇවිල්ලා අපි මේ රටේ නීතියට යටත් නැහැ කියලා. අපි යටත් වෙන්නේ අරාබියේ නීතියට කියලා කියනවා. එහෙම කියන්න මේ රටේ පුරවැසියෙකුට මොකද්ද තියෙන හයිය? මේ රටේ නීතියට යටත් නැහැ කියලා ප්‍රසිද්ධිය කියනවා නම් ඒ තැනත් අපි පිටුවහල් කරන්න අපේ නීති හදන්න ඕනේ. සහල් නිෂ්පාදකයින් විසින් පාලන මිලට වඩා වැඩි මිල ගණන් යටතේ සහල් ලබා දීම හේතුවෙන් අලවියේදී පාලන මිල ගණන් යටතේ සහල් ලබා දිය නොහැකි බව වෙළඳුන් පවසනවා. කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ වෙළඳුන් වැඩි මිල ගණන් යටතේ සහල් ලබා ගැනීම හේතුවෙන් මෙම මිල ගැටලුව නිර්මාණය වී ඇති බවයි. ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් අපිට ලබා දෙන මිල සම්බා කිලෝ එකක් රුපියල් 140කුත් නාඩු කිලෝ එකක් රුපියල් 106කටත් සුදු රතු රුපියල් 106කටත් කීරි සම්බා රුපියල් 180කට වගේ ගානකට තමයි අපිට නිකුත් කරන්නේ. නමුත් මේ ප්‍රධාන පෙළේ හාල් හිමියන් විසින් රජයේ මිල තමයි ගහලා තියෙන්නේ. පාරිභෝගිකයෝ අපෙන් අහනවා මොකද මේ මිල මිටියේ ගහලා තියෙද්දි ඕගොල්ලන් මෙච්චර මිලක් අපෙන් ගන්නෙ කියලා. ඉතින් එතෙන්දී පාරිභෝගිකයෝ අපිත් එක්ක උරණ වෙනවා. මිල සඳහන් කරලා තියෙනවා සම්බා කිලෝ එකක් රුපියල් 98යි කියලා. ඔවුන් සිද්ධ කරන්නේ 98කට අපිට බිල් කරනවා. ඊට අමතරව ප්‍රවාහණය කියලා වෙනම ගාණක් එකට එකතු කරලා තියෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට අඩුතරමින් පොන්නිහාල්වත් සීමා සහිත ප්‍රමාණයක් හරි ගෙහල්ලා මේ ක්‍රමවේදය මැඩපැවැත්වුවේ නැත්නම් අපිට සිද්ධ වේවි තව සතියක් දෙකක් යද්දී කීරි සම්බ කිලෝ එකක් රුපියල් 200ට සම්බ කිලෝ එකක් රුපියල් 160කට විතර නාඩු සුදුහාල් මේවා රුපියල් 125ට මිලදී ගන්න. පාලන මිල ගණන් යටතේ සහල් මිලදී ගැනීමට නොමැති බවට පාරිභෝගික ජනතාවද චෝදනා කරන අතර වෙළඳුන් පැවසුවේ වෙනදාම් කිරීමට සහල් නොමැති බවයි. නාඩු විතරයි දෙන්න පුළුවන්. අනිත් ඒවා මොකක් නැහැ මගේ නම්. මං තියෙන එකක් විකුණනවා එච්චර. අපි වාගේ අසරණ මිනිස්සු කුණු සල් ටික. මොනවාරි ලාභ හාල් ටික. ඕවා තමයි හොයාගෙන යන්නේ. අපිට කණ්ඩ දෙයක් නැහැ. දැන් සසසට ගියා. ඒ තරම් හොඳ හාල් නැහැ. ජනතාව පොඩක් අපසට යනවා. ඉතින් කීරිසම මිල කිව්වම පස්සේ 165 170යි කීරිසම. ඒකට පිටරටින් ගෙනවුත් හොඳයි හාල් එක. හැමතැනම ගන්න. ඒ කියන්නේ සම්බ හොයාගන්නම නැහැ. සහල් මිල වැඩි. වෙනත පොට එල්ල හාල් ප්‍රමාණය අඩුයි. කීරිසම් බැමන නැත්තරම නැහැ. හිඟේ කෙසේ වෙතත් ගණන් නම් වැඩි. ඔය පාල් මිල තියෙන්නේ. කඩවල නෑ පාල් මිල. මඤ්ඤොක්ක කිලෝ එක රුපියල් 60යි. බතල කිලෝ එක රුපියල් 60යි. පිපිඤ්ඤා කිලෝ එක 60යි. කැකිරි රුපියල් 50යි. මේක තම්බන් ගන්න තරම් හාල් මිලක් අඩු මිලක් නෑ. පවතින ගැටලුව පිළිබඳව අප පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසීමක් කළා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ සහල් නිෂ්පාදකයන්ට පනවා ඇති මිලට වැඩි මිල ගණන් යටතේ වෙළඳුන් සහල් මිලදී නොගෙන පාලන මිල පවත්වාගෙන යාමට සහාය දිය යුතු බවයි. පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදු කරන බවත් සහල් නිෂ්පාදකයන්ට මිල තීරණය කිරීමට ඉඩ දිය නොහැකි බවත් ඔහු සඳහන් කළා. මේ දිනවල වියස්සනු නෙළන බැවින් සහල් හිඟයක් ඇතිවීමට ඉඩක් නොමැති බව පෙන්වා දුන් පාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිලධාරීවරයා වැඩිදුරටත් පැවසුවේ සහල් නිෂ්පාදකයන් සහල් හිඟයක් ඇති කිරීමට සහල් තොග සංගවා තැබීමට කටයුතු කළහොත් ඒ පිළිබඳවද වැටලීම් සිදු කරන බවයි.
විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී නිරෝධයනයට ලක් කෙරෙන කාල සීමාව අඩු කිරීම පිළිබඳව සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා. හෙට දිනේ රැස්වෙන COVID-19 පිළිබඳ තාක්ෂණික කමිටුවේදී සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර මෙරට සිට කෙටි කාලිනව විදේශගත වන පුද්ගලයන් ආපසු පැමිණීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා. කෙටිකාලිනව විදේශගත වන පුද්ගලයන් යලි මෙරටට පැමිණීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාව පසුගිය 10 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබෙනවා. ඒ අනුව විශේෂ රාජ්‍ය සංචාර, නිල සංචාර, වෙළඳාම් වැනි කටයුතු සඳහා කෙටිකාලිනව විදේශගත වන පුද්ගලයන් අනුගමනය කළ යුතු ක්‍රමවේද මෙම මාර්ගෝපදේශ වලට ඇතුළත්. දිවයිනට පැමිණි වහාම නිවස තුළ ස්වයං නිරෝධායනයට යොමු විය යුතු වන අතර දිවයිනට පැමිණි දින 5 සහ 7 අතර කාලය තුළ කොවිඩ් ආසාදිතකු නොවන බවට පරීක්ෂණයකින් තහවුරු වුවහොත් ස්වයං නිරෝධායනය අවසන් වනවා. අමතරව නිර්දේශිත කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් මෙරටට පැමිණීමේදී නිරෝධායනය වීම අවශ්‍ය නොවන බවද අදාළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් සඳහන්. දිවෙනින් පිටව යාමේදී සහ යලි දිවෙනට පැමිණීමේදී කොවිඩ් පරීක්ෂණ සිදු කළ යුතු ආකාරයද මෙම මාර්ගෝපදේශ වලට ඇතුළත් අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.hirunews.lk වෙබ් අඩවියෙන් දැනගත හැකියි. විදේශ රටවල ඉඳලා නිවෙස් වලට පැමිණෙන අය නිවෙස් තුල නිරෝධායනය කරනවා නම් දැනට නිවෙස් තුල නිරෝධායනය කිරීමේ ක්‍රියාවලියේදී චක්‍රයක අනුව කළ හැකි වන්නේ විදේශ රටවල ඉඳලා පැමිණි පුද්ගලයා පමණයි නිරෝධායනය කළ හැකි වන්නේ. ඒ නිසා ඒ පුද්ගලයාට අමතරව ඒ නිවසේ සියලුම දෙනා නිරෝධායනයට ලක් කළ යුතුයි. ඒ වගේම විදේශ රටවල ඉඳලා පැමිණෙන පුද්ගලයින්ගේ තොරතුරු නිසියාකාරව සෞඛ්‍ය අධිකාරී කාර්යාලවලට ලැබීමේ ක්‍රමවේදයත් විධිමත් කළ යුතුයි කියන එකත් අපි අවධාරණය කරනවා. මේ අතර නව ආසාදිතින් 140 දෙනෙකු වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 87742ක් දක්වා ඉහළ ගියා. මේ වෛරස් එක සමාජයේ බොහෝ කල පවතී කියන එක තමයි බොහෝ විද්‍යාඥයන්ගේ මතය වෙලා තියෙන්නේ. ඒ අනුව යමින් අපිට අලුත් ප්‍රභේදවලට අලුතෙන් වැක්සීන් හොයාගන්න සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේක ගැන මනා වැටහීමක් තියෙන්න ඕන. අපිට රෝගය අඩුුනේ එන්නත නිසා කියන එකට කොහෙත්ම අපිට සාධක නැහැ. රටක් විදිහට සෞඛ්‍ය පුරුදු තවදුරටත් පවත්වාගෙන යෑම ඉතාමත්ම වැදගත් වෙනවා. පසුගිය දින කිහිපය තුළ මොරවක නගරයේ ආශ්‍රිතව අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන්ට කොවිඩ් පරීක්ෂණ සිදු කර ඇති අතර 12 වෙනිදා සිදු කළ පරීක්ෂණ 295ක් අතුරින් පුද්ගලයන් 51 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව දින 3ක කාලයක් සඳහා මොරවක නගරයේ වෙළඳසැල් තාවකාලිකව වසා දැමීමට වෙළඳ සංගමයේ තීරණය කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. වවුනියාව පෞද්ගලික ඇඟලුම් කම්හලක 21 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසනවා. අදාළ කර්මාන්ත ශාලාවේ සේවකින් 700කට අධික පිරිසක් සේවය කරන අතර ආසාදිතින්ගේ සමීපතම ආශ්‍රිතයින් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මේ අතර දෛනිකව කොවිඩ් පරීක්ෂණ 25000ක් සිදු කිරීමේ හැකියාව මෙරට පැවතියද පරීක්ෂණ 4000කට ආසන්න සංඛ්‍යාවක් පමණක් සිදු කිරීම ගැටලු සහගත තත්ත්වයක් බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය පෙන්වා දෙනවා. පරීක්ෂණ ධාරිතාව අඩු කිරීම තුළ රටේ ප්‍රබල විදිහට රෝගීන් ප්‍රමාණයක් සැඟවිලා සිටිනවා. ඒ අය කොයි මොහොතේ හරි ගම්පහ ප්‍රදේශයෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් මතු වුණා වගේ එක තැනකින් මතු වුණාම අපිට මේ රෝගය පාලනය කරන්න බැරි වෙනවා. ඒ මතු වෙන්නේ නව ප්‍රභේද, නව විකෘති, එන්නත් වලට වැඩ කරන්නේ නැති ප්‍රභේද. ඒ නිසා අපි ජාතික පර්යේෂණ කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත යුතුයි. COVID-19 ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල් අධීර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 යන ශ්‍රේණි හෙට සිට ආරම්භ කරනු ඇති. හැබැයි සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා උපදෙස් දුන්නා මාර්තු 15 බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3 5, 11, 13 ශ්‍රේණි පමණක් පටන් ගන්න. දැනට ඊට පස්සේ සිංහල දමිළ අවුරුද්දෙන් පස්සේ සෙසු ශ්‍රේණි වල පන්ති ආරම්භ කරන්න. ඒකට අපි අප්‍රේල් 19 මුළු රටේම සියලුම පාසල් පැහැදිලිව අපි ආරම්භ කරනවා. දුරස්ත හා මාර්ගගත ක්‍රමෙන් අධ්‍යාපනය ලබා ගැනීමේදී ගොඩක් ගැටලු මතුවලා තියෙන බව අපිට දැනුම් දුන්නා. ඒ ගැටලු මගහරවාගෙන ඔබ කැමති විදිහට පාසලට ඇවිල්ලා ඒ වැඩ කටයුතු ඒ අත්දැකීම ලබා ගන්න. මෙවසරේ ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී නොපැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා. කොවිඩ් වසංගතය හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමේ අපහසුතා සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබෙනවා. සතියකට දිනක් හෝ පොහොය දිනයේදී හෝ පන්සල් යාම අනිවාර්ය විය යුතු යැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පුත්තලම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
පුත්තලම මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. පන්සලෙන් අපි ඈත් වුණොත් වෙන්නේ ඊට වඩා නස්බත්යක් රටට සමාජයට. ඉරිදා දහම් පාසල ඒ වගේම දහම් පාසලට යෑම අපේ බෞද්ධ ජනතාවට අනිවාර්ය විය යුතුයයි මම විශ්වාස කරනවා. දැන් බලන්න අනිත් ආගම්වල ඒ කාර්යය තියෙනවා. දැන් බෞද්ධයන් පන්සලට යන්න නියමයක් නැහැ. ඕන නම් යනවා නැත්නම් නිකයි. හැබැයි ඉරිදට පල්ලියට යන එක අනිවාර්යයෙන්ම සිදු වෙනවා. මම හිතනවා අපි අනිවාර්යයෙන්ම පන්සලට යන්න එක දිනයක් සතියට සැරයක්වත් දුගානේ මාසයකට සැරයක් පොය දවසේවත් ඒක වෙන් කරගත යුතුයි මම විශ්වාස කරනවා. එහෙම නැති වුණොත් දරුවන්ට ඒ පුරුද්ද ඇති වෙන්නේ නැහැ. සමාජයට ඇති වෙන්නේ නැහැ. ඒකෙන් අපේ පන්සලයි ඈත් වෙන්න ඉඩ තියෙනවා. පාතාලකල්ලි නායකයෙකු සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන දිනුක මදුෂාන් හෙවත් කෙසෙල්වතේ දිනුක ඩුබායිදී මියගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේදී මොහු ජීවිතක්ෂයට පත් ඇති බවට තොරතුරු වාර්තා වන බවයි. 34 හැවරදී දිනුක මදුෂාන් හෙවත් කෙසෙල් වත්තේ දිනුක නැමැත්තා ඩුබයිහිදී හෘදයාබාධයකින් මියගිය බව වාර්තා වී තිබුණේ අද පෙරවරුවේ. කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ පාතාල ක්‍රියාකාරකම්වල නිරතව සිටි ඔහු මියගිය පාතාලකල්ලි නායක මාකන්තුරේ මදුෂ්ගේ සමීපතම ගෝලයෙක් බව පොලිසිය පවසනවා. දිනුකගේ ගෝලයන් කිහිප දෙනෙකුම පසුගිය කාල සීමාවේදී අත්අඩංගුවට ගෙන තිබුණා. මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව පුද්ගල ඝාතන මෙන්ම කප්පම් ගැනීම ඇතුළු තවත් අපරාධ රැසක් සම්බන්ධ කෙසෙල්වත්තේ දිනුකට චෝදනා එල්ල වී තිබෙනවා. 2010 වසරේ මේ මාස 4 වෙනිදා කෙසෙල්වත්ත මොහන්දිරම් පටුමගේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, එම වසරේදීම අප්‍රේල් 2 වෙනිදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම ඇතුළු තවත් චෝදනා රැසක් ඇති බව පොලිසිය සඳහන් කළා. ඔහු මෙරට රැඳී සිටින කාල සීමාවේ බ්ලූ මැන්ඩල් සංක සමගද ආරවුලක් ඇති කරගෙන තිබුණා. පොලිසිය පැවසුවේ ඔහු ඩුබායි සිට මෙරට මද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීම සිදු කර ඇති බවයි. කෙසෙල්වත්තේ දිනුක අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන පවා නිකුත් කර තිබුණා. ඩුබයිහිදී හෘදයාබාධයකින් මියගිය ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව පවුලේ ඥාතීන් පොලිසියට පවසා තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. කොත්මලේ රම්බොඩ ඇල්ලාසල සංචාරක නිකේතනයකට පැමිණ සිටියේදී අතුරුදන් වූ තරුණයා රම්බොඩ දිය ඇල්ලාසල රක්ෂිතයේ සිටියේදී අද සොයාගත් අතර ඔහු සොයාගන්න අවස්ථාවේ දැඩි විචලන තත්වයකින් සහ තුවාල ලබා සිටි බව පොලිසිය සඳහන් කළා. මාදුරු ඔය ඉසෙඩ්ඩි ඇලට වැටී සිටි වන අලියෙකු වෙහෙරගල සහ මාදුරු ඔය වනජීවී නිලධාරීන් විසින් පැය 8ක පමණ මෙහෙයුමකින් පසු ගොඩටගෙන අලුත් ඔය රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළා. මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට අයත් නඩු බහඬ ගබඩාවෙන් මත්පැන් බෝතල් 46ක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් පොලිසියට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රටවටා හිරු. සිය කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් මතු ගැටලුවක් මුල් කරගනිමින් බටහිර ඉන්දිය කොදව් තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු දුරින් ඉවත් වන්නට හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස්පියවර ගත්තා. තමන් එම තනතුරින් ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් එළඹෙන 26 වෙනිදායින් පසුව කරුණු පැහැදිලි කරන බව අප සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් චමින්ද වාස් සඳහන් කර සිටියා. බටහිර ඉන්දිය කොදව් තරඟාවලිය දැන් මේ අපි කතා කරන වෙලාවේදී පැවැත්වෙනවා. ඔබ යන්න හිටපු තුවර එකක් නේද පුහුණුකරු හැටියට? මම ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක ගිවිසුමක් ගත වෙලා තියෙනවා. ඒක ගැන මම 26 වෙනිදාන් පස්සේ කතා කරන්න. නොමෝ දිනකින් දැනගන්න පුළුවන් මොකක්ද හේතුව කියන එක. මම විශ්වාස කරන දේ තමයි උඩ දෙයියෙක් ඉන්නවා. එතුමා මට උත්තරයක් දෙයි. මම ඇත්තටම ආස නැහැ ඇවිල්ලා මේ ටීවී වල කියන්න අනිත් කට්ටිය වගේ මම අරයව හැදුවා. මම මෙයාව හැදුවා. ක්‍රීඩාමැතිතුමා ඔබත් එක්ක කතා කරපු වෙලාවේදී ඔය ප්‍රශ්නේ ගැන කතා කරේ නැද්ද? එතුමාත් එක්ක ප්‍රශ්නේ කතා කළා. නමුත් මෙතන කියන්න බෑ ප්‍රශ්නේ. 26 වෙනිදාන් පස්සේ මොකද ආందోලනාත්මක ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම වගකීමෙන් කියනවා මම උඩ බලාගෙන කියලා ගහන්නේ. මේ ක්‍රිකට් ක්‍රීඩාවේ මම ගොඩක් දේවල් හම්බ කරලා තියෙනවා. ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. යම් දෙයක් මෙතන වුණා. ඔබට කවුරුත් බලපෑමක් කරේ නැහැ? මට බලපෑමක් කළත් නැහැ. මේ තීරණේ මම ගත්තේ විශේෂයෙන්ම මේ ලෝකල් කෝචස්ලාට අසාධාරණයක් වෙන්න නැතුව ලෝකල් කෝචස්ලාව අපි හරියට බලාගත්තොත් මම හිතනවා ඒක තමයි ලොකුම සතුට. මම හිතනවා මම ගත්ත තීරණේ හරියි කියලා. නැවත පුහුණුකරුවෙක් විදිහට ඔබ දෙන්න සූදානම්ද ඕනම අවස්ථාවක? අනිවාර්යෙන්ම.
හිරු සවස 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තෙරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. ජලිත මෙමු රාත්‍රී 9:55ට. ආයිබෝවන්